කොච්චර වායු ධාතු තියෙනවා කියලා ඔන්න සංඛ්‍යා ලේඛනත් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරගෙන ගිහිල්ලා ඔන්න අවසන් වෙන්නේ කොතනින්ද? සත්වයක් නැත. පුද්ගලයෙක් නැත. ආත්මයක් නැත. මේ ධාතු ගොඩක් පමණක් ඇත්තේ. සත්වයක් නැහැ. පුද්ගලයෙක් නැහැ. ආත්මයක් නැහැ. රූපයක් විතරක් තියෙනවා. එතකොට සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ නම් ඒකට කියන්නේ මොකද්ද? උච්ඡේද දෘෂ්ටියනේ. ඒකට කියන්නේ උච්ඡේද දෘෂ්ටිය. බුදුහාමුදුරුවෝ අතිශයින්ම භයානකයි කියලා ප්‍රතික්ෂේප කළේ සාසද දෘෂ්ටියද උච්ඡේද දෘෂ්ටියද? උච්ඡේද. ඇයි ඒ? උච්ඡේද දෘෂ්ටියට පැමිණි කෙනා සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් කියන දෙකම ප්‍රතික්ෂේප කරනවා. සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් කියන ඇත්ත දෙකම බැහැර කරනවා උච්ඡේද දෘෂ්ටියට පැමිණි කෙනා. සාසත දෘෂ්ටිය ඊට වඩා හොඳයි. සාසත දෘෂ්ටියට පැමිණි කෙනාගෙන් බැහැර වෙන්නේ පරමාර්ථ සත්‍ය විතරයි. යාළඟ සම්මුති සත්‍ය තියෙනවා. එයාගෙන් ලෝකිතවත් අනුන්ට Tamanට අහිතක් නැහැ. විපත්තියක් නැහැ යාගේ. අර කිසිවක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, සත්‍යයක් නැත, පුද්ගලයෙක් නැත, කර්මයක් නැත, විපාකයක් නැත කියලා වැටිච්ච කෙනා හරි Tamanටත් අනුන්ටත් අහිත පිණිස පවතින භයානක කෙනෙක්. නමුත් දැන් අද අපේ බෞද්ධයන් ගිහි පැවිදි අය මේ දෘෂ්ටිවාදයන්ගෙන් මිදෙන්න ගිහිල්ලා අන්තිමට වැටි ඇත්තේ සත්‍යයක් නැත, පුද්ගලයෙක් නැත, ආත්මයක් නැත, මමෙක් නැත. දැන හෝ නොදැන සක්කාය දෘෂ්ටියට, මිත්‍යා දෘෂ්ටියට වැටිලා තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් වැටුණු මිත්‍යා දෘෂ්ටිය වඩන, මිත්‍යා දෘෂ්ටිය තව බොහෝ දෙනෙකුට වඩවන අයට කියනවා ඒ ඇත්තුනම් රහත් වෙලා. ඒ ඇත්තුනම් භාවනාවෙන් උපරිම ප්‍රතිඵල ලබලා. එහෙම හැඳින්වීමක් කරනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපි මේ කුමක් හෝ මේ සරල තැනකින් පටන් ගත්තත් එතන මුලා නොවන විදිහට, නොරැවටෙන විදිහට බලන්න ඕන. අපි මෙය කරන්නේ කුමක් උදෙසා, කුමක් ප්‍රයෝජන කරගෙනද කියලා එතනට උපකාර පිණිසයි මෙතන බැලිය යුත්තේ. ඉතින් ඒක සවිස්තරාත්මකව කතා කරන්න ඕන මාතෘකාවක්. මේ කය දිහා බලන්නේ ඇයි? බැලීමෙන් වෙන ප්‍රතිලාභය කුමක්ද කියලා කතා කරන්න ඕන විශේෂ දිග මාතෘකාවක්. අපි ඒක ඊළඟට වතාවට ආනාපාන සති සමාධිය ඇසුරු කරගෙන සතර සතිපට්ඨානයේ වැඩෙන හැටි, සතර සතිපට්ඨානයේ හරියට වැඩෙනවා නම් සත්බොජ්ජංග වැඩෙන හැටි, සත්බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්ති නම් වූ මේ අනාගාමී ඵලයේ රහත් ඵලයේ උදා වෙන හැටි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි ඒකට මේ පෙරහුරුවක් මූලික පසුබිමයි හදමින් සකස් කරමින් පවතින්නේ. ඉතින් දැන් ටිකක් ඔයත් සංගේ කයට අපහසුයි, අමාරුයි. ටිකක් කිංචි විවේකයක් අරගෙන අපි නැවත තව ටිකක් ඒ ගැන කතා කරමු. ප්‍රශ්න විමසලා අද දවසේ කළ ධර්ම දේශනාව තුළ අපැහැදිලි තැන් තිබුණා නම්, ගැටලු සහගත තැන් ඇතනම්, තවදුරටත් විස්තර කළගත යුතු තැන් ඇතනම්, වාදයට, විවාදයට, සංවාදයට ගත යුතු තැන් ඇතනම් ඒවා ඉස්මතු කරමින් ඒවා निराකරණය කරගන්න අවස්ථාවයි දැන් මේ උදා වුනේ. දැන් අපෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ පින්වත් මෑණි කෙනෙක්.
කායානුපස්සනාව පිළිබඳව එතුමිය විමසීමක් කළා. මේ කය අනිත්‍ය ආදී වශයෙන් අපි නිරන්තරවම බලමින් මේ කය පිළිබඳව තියෙන ඇල්ම දුරු කර ගැනීම සඳහා නිරතුරුව කටයුතු කරනවා. මෙය කෙලෙස් සංසිඳවන ආශ්‍රව දුරු කරන ප්‍රතිපදාව නොවේද කියන ප්‍රශ්නාර්ථයෙන් යමක් විමසුවා. පින්වතුනි, අපි මේ කය සමස්ත කය දෙතිස් කුණුපයන්ගෙන් යුක්ත මේ කය රූපස්කන්ධයේසේ සලකා භාවනා වශයෙන් වඩන වැඩපිළිවෙලක් තියෙනවා. අපි කියවා මෙන්න මේ ප්‍රතිපදාවේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් పూర్ව ප්‍රතිපදාව, එකක් ප්‍රතිපදාව. ඒ වචන දෙකම තවත් වචනයකින් දක්වනවා ආදි බ්‍රහ්මචර්යාව හා බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචර්යාව කියන්නේ මාර්ගය, ප්‍රතිපදාව. ආදි බ්‍රහ්මචර්යාව పూర్ව ප්‍රතිපදාව කියලා කියන්නේ ඒ ප්‍රතිපදාවට එන්න තියෙන పూర్ව වැඩපිළිවෙල. එතනදී අපට මාර්ගය හා මාර්ගය උපදවා ගැනීමට පෙර උපකාරක වැඩපිළිවෙල මේ දෙක වෙන් කර ගන්නට වෙනවා. එතකොට අප සතර සතිපට්ඨානයේ పూర్ව ප්‍රතිපදාව හැටියට වඩනකොට අපි සමස්ත කය රූපස්කන්ධයේ සලකා භාවනා වඩන්නේ. අජ්ජත්තං වා කායේ කායානුපස්සී කියලා බලනකොට අපි පුරුදු වෙලා තියෙනවා මේ කෙස්ලොම් නියදත් සම්මස්නාරයට ඇට මිදුළු සහිත මේ සමස්ත කය ආධ්‍යාත්මික කය හැටියට බලන්න. බහිද්ධා වා කායේ කායානුපස්සී කියනකොට බාහිර තවත් කෙනෙකුගේ කෙස්ලොම් නියදත් සම්මස්නාරයට ඇට මිදුළු ආදී වශයෙන් තියෙන සමස්ත කය වශයෙන් බලන්න පුරුදු වෙලා තියෙනවා. මේක තමයි අපේ ආරම්භක පියවර, ආරම්භක අවස්ථාව. හැබැයි කවුරු හෝ හිතුවොත් මෙන්න මේ වැඩපිළිවෙලම රූපස්කන්ධය පිරිසිඳ දකින වැඩපිළිවෙලයි කියලා එහි අසම්පූර්ණ බවක් තියෙනවා. එයිද එහෙම කියන්නේ රූපස්කන්ධය මෙසේ සමස්තය ලෙසගෙන අපි කල්පනා කළහොත් අපට රූපස්කන්ධයේ පිරිසිඳ දැකීම සඳහා කුමක්ද කළ යුත්තේ කියලා පැහැදිලි කරන්නේ රූපේ ඇතිවීම, රූපේ නැතිවීම, රූපේ ආස්වාදය, රූපේ ආදීනවය, රූපේ නිස්සරණය, රූප නිරෝධය. එතකොට අපට රූපය ගැන ගවේෂණය කළ යුතු වැඩපිළිවෙල වල තියෙන 7ක්. රූපය ගැන දැනගන්න ඕන. රූපේ ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. රූපේ නැති වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. මඟ මොකද්ද කියලා දැනගන්න. එතකොට අපි රූපය පිරිසිඳ දැක්කා වෙන්නේ, රූපය ඇත්ත ඇති සැටියෙන් දැක්කා වෙන්නේ මෙන්න මේ කියන සමස්තයම වැඩපිළිවෙලට එකතු වුණා. සමස්තයම වැඩපිළිවෙලට එකතු වුණා. එතකොට දැන් ඔන්න ඔතනදී තියෙනවා රූපේ ඇතිවීම, රූපේ නැතිවීම, ආස්වාදයේ ආදීනමය බලනකොට නිස්සරණය. නිස්සරණය නිසංග රූප නිරෝධ කරන මගක් ඕන. එතකොට රූපය නිරෝධ කරන මග
රූපේ මොකද්ද? රූපේ ඇතිවීම, රූපේ නැතිවීම බැලීමමද විමසලා හිතලා බැලුවොත්, ප්‍රශ්න කරලා බැලුවොත් ඔන්න අපට හම්බ වෙනවා උත්තරයක්. අපි ඒක ගැන පසුව කතා කරමු අවශ්‍ය වුණොත්. දැන් අපිට කියා දෙන්න ඕනේ එතන නෙමෙයි. වාදයක් නැහැ, විවාදයක් නැහැ. අපි මේ ධර්මයේ ප්‍රතිපදාවෙහි ප්‍රාථමික අවස්ථාවෙන් පටන් ගන්න කෙනෙකුට ආරම්භ කරන්න වෙන්නේම මේ සමස්ත කය රූපස්කන්ධයේ සලකාගෙන මේ කය අසුරු කරගෙන උපදින වේදනා සංඥා සංකාර විඥානයෝ සසු නාමස්කන්ධයෝ හැටියට සලකා ඒ ධර්මයන්ගේ අනිත්‍ය අසුභාකාර දුගඳ පිළිකුල් බව, අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ බව බැලිය යුතුයි. හැබැයි එය අවසානීය නොවේ. එය ආරම්භයක් පමණි. අපි මෙන්න මේ ටික පුංචි උපමාවක් හැටියට පෙන්වන්නම්. මේක අනුමාන වශයෙන් තේරුම් ගන්න. ගොඩාක් කතා කරනවට වඩා ලේසි වෙයි මම මෙන්න මේ නිදර්ශනය කිව්වා. අපි මෙතන පහනක් දැල්ලුවොත්, තෙල් පහනක් දැල්ලුවොත් අපිට දැල්ලපු මොහොතේ ඉඳලා යම් මොහොතක නිවෙනකන් හමු වෙන පෙනෙන පහන් දැල්ලක් තියෙනවා. පහන් දැල්ලක් තියෙනවා. එතකොට පහන් දැල්ල අපට පෙනෙනවා දැල්වපු වෙලාවේ ඉඳලා නිවෙනකම්. දැන් අපි කියනවා මෙන්න මේ දැල්වපු වෙලාවේ ඉඳලා නිවෙනකම් තියෙන පහන් දැල්ලට අපි කියනවා ඒකට සම්මුත පහන් දැල්ල. ඔය පහන් දැල්ලේ පරමාර්ථය මොකක්ද කියලා අපි පොඩ්ඩක් විමසලා බැලුවොත් මොකද්ද තියෙන්නේ? පහන් දැල්ලේ තිරය අගට දැන් තෙල් බිඳුවක් එනවා, උරා ගන්නවා. දැන් මේ මොහොතේ ඒ තෙල් බිඳ දැවෙනවා. දැවිලා ඒ තෙල් බිඳ දැවිලා පිලිස්සුලා ඊළඟට මොහොතේ දැල් වෙන්නේ තවත් තෙල් බිඳක්. ඊළඟට මොහොතේ දැල් වෙන්නේ තවත් තෙල් බිඳක්. ඊළඟට මොහොතේ දැල් වෙන්නේ තවත් තෙල් බිඳක්. එතකොට මෙන්න මේ නිසා තමයි තෙල් ගෙවීමක් අපිට දැල්වපු දැල්ලම නම් තියෙන්නේ තෙල් හිඳෙන්න පුළුවන්ද? එහෙනම් අපට පැහැදිලිව පේනවා දැන් පහන් දැල්ලේ තියෙනවා දෙවි දෙවි නිවි නිවි යන බව. මේ මොහොතේ තිරයාකට එන තෙල් බිඳ දැවෙනවා. ඊළඟට දැවෙන්නේ තවත් තෙල් බිඳක්. ඊළඟට දැවෙන්නේ තවත් තෙල් බිඳක්. එහෙනම් අපට පේනවා අපේ ඇසට ගොදුරු නොවන විශේෂ නොවන එහෙත් සැබවින්ම යථාර්ථයක් තියෙනවා නිවි නිවි යන බව. එක් ක්ෂණිකව ඇති වෙන දේ නැසෙන බව. අර විදුලි බල්බයක් දැල් වෙනවා දැන් බොහෝ වෙලාවක්. දැන් ඔය දැල්වපු මොහොතේ ඇති වෙච්ච දැල්ලම නම් ඔතන තියෙන්නේ අරහි මීටරේ කරගෙන විදිහක් නැහැ. ඇයි මීටරේ කරකැවෙන්නේ මෙතන දැල් වෙන නිසා. නැවත නැවත ගෙවෙන පිච්චෙන නිසා. එහෙනම් දැන් අපි දන්නවා මේ විදුලි බල්බේ දැන් තියෙන්නේ ඉස්සෙල්ලා දැල්වපු එක නම් නෙමෙයි දැන් බොහෝ විදුලි ඒකක ගණනක් දවලා තියෙනවා. එහෙනම් දවලා තියෙනවා කියලා කියන්නේ අපිට දැල්ලපු දැල්ලද වෙනස් වෙලා තියෙනවා. එහෙනම් අපිට පහන තුල විදුලි බල්බේ තුල අපිට කියලා දෙනවා යථාර්ථයක් මොකක්ද? එතන තියෙන්නේ නිවි නිවි දැල් වෙන ධර්මතාව. ඒ කියන්නේ එතන තියෙනවා එක් ක්ෂණික මරණයක්. එක් ක්ෂණික ඇතිවීමක් හා එක් ක්ෂණික මරණයක් එතන තියෙනවා. දැල්වීමක් හා නිවීමක් පහනේ තියෙනවා. නමුත් එය වේගවත් නිසා අපේ පියවියසට පෙනෙන්නේ නැහැ. මෙන්න මේ ධර්මතාවය හා සමානයි අපි ආත්ම පුද්ගල සංකල්පයෙන් යුක්ත මේ මිනිස් කයේ පැවැත්ම. අපි ගත්තොත්
එක්කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ රූපේ අනිත්‍යතාවය බොහෝ පරතරට බලන්න. ඒක අපි ගත්තොත් භෞතික විද්‍යාඥයෙක් රසායනික විද්‍යාඥයෙක් මේ කයේ තප්පරයක් පාසා සිදුවෙන විපරිණාමය ඔවුන් දකිනවා. يعني මේක බෙදාගෙන ගිහිල්ලා පරමාණුවකට ගිහිල්ලා පරමාණුවේ තියෙන ස්වභාවය මොකද්ද කියන එක ඔවුන් දන්නවා. නමුත් ඔවුන් රූපේ කලකිරුනේ නෑ, රූපයෙන් මිදුනේ නෑ. එහෙනම් මේකේ අනිත්‍ය බැලුව පමණකින් කලකිරෙන්නෙත් නෑ, නොයැලෙන්නෙත් නෑ, මිදෙන්නෙත් නෑ. එහෙම අනිත්‍ය බැලුව පමණකින් රූපේහි විපරිණාමයේ දුටු පමණකින් කලකිරෙනවා නම්, නොයැලෙනවා නම්, මිදෙනවා නම් ඉතින්ලම මිදෙන්න ඕන කවුද? රසායනික හා භෞතික විද්‍යාඥයෝ. කවුරුවත් මිදිලා නැහැ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ අපි සමස්ත කය තුලත් අර පහනේ ක්‍රියාවලියට සමාන වූ ක්‍රියාවලියක් පවතිනවා. දැන් අපි සමස්තේ මම මගේ සත්‍යය පුද්ගලයාය කියලා ගත්ත මේ ස්කන්ධයන් තුල ආයතන කීයක් පවතිනවද? ආයතන 6යි. මේ ආයතන 6ම එකවර උපදිය හැකිද? ආයතන 6ම එකවර ඉපදිය හැකිද? ආයතනයක් උපදින්න නම් උපදිනවා කියන්නේ අපි දන්නවා ඇහැ උපදින්න නම් චක්කු විඥානය තියෙනවා. කන උපදින්න නම් සෝත විඥානයක්, නාසය නම් ගාන විඥානය, දිව නම් જીවහා විඥානය, කය නම් කාය විඥානය, මනෝචනේ නම් මනෝ විඥානය. එතකොට උලුවන්කම තියනවාද මෙතන චක්කු විඥානය ඉපදිලා තියෙදි තවත් තැනක කාය විඥානය හෝ මනෝ විඥානය හෝ සෝත විඥානය උපදින්න? සිත් දෙකක්, සිත් ධර්මතා දෙකක් අපිට නෑ. සිත යම් තැනකද හටගත්තේ එතන සවිඥානිකයි. එතකොට ඇසත් එක්ක සිත සම්බන්ධ වෙනකොටම දැන් සෝත ගාන ජීවා කාය මනා කියන ආයතන වලට මොකද වෙලා තියෙන්නේ? ඒව අනාත්ම විරුද්ධ වෙලා. දැන් ඒවා සජීවී වෙලා නැහැනේ. සවිඥානික වෙලා නැහැ නේද? දැන් ඒ කනත් එක්ක විඥානය සම්බන්ධ වෙලා නැහැ. නාසයත් එක්ක, දිවත් එක්ක, කයත් එක්ක, මන ආයතනයත් එක්ක සිතේ සම්බන්ධයක් නැහැ. එහෙනම් දැන් එක වරකට හට ගන්න පුළුවන් මේ ආයතන 6න් එක ආයතනයක්. ඒ ආයතනයේ බිඳිලමයි තව ආයතනයක් හටගන්නේ. ඒ ආයතනයේ බිඳිලමයි තවත් ආයතනයක් හටගන්නේ. එහෙනම් අර පහනේ ස්වરૂපයම අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ආයතනයන්ගේ උදයත්වයත් බැලුවොත් ආයතන නිරෝධය බලන්න කියනවා බුදුහාරෝ. ආයතන නිරෝධය බලනවා කියන්නේම නිවන මග. ආයතන නිරෝධය දකින කෙනා දකින්නේ මේ අනාත්ම බව. දැන් අසත් රූපයක් නිසා චක්කු විඥානය, චක්කු විඥානය ඇතිකල්ලි චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සේ ඇතිකල්ලි වේදනාගතං, සංඥාගතං, සංඛාරගතං, විඥානගතං රාහුලවාද සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට අසත් රූපයක් දෙක රූප උපාදානස්කන්ධයයි කියලා පෙන්නනවා. චක්කු විඥානයේ විඥාන උපාදානස්කන්ධයට යනවා කියලා පෙන්නනවා. චක්කු සම්පස්යෙන් හට ගන්න වේදනා වේදනාස්කන්ධයටත්, රූප සංඥාව සංඥා උපාදානස්කන්ධයටත්, රූප සංචේතනාව සංඛාර උපාදානස්කන්ධයටත් යන බව මහාත්තිපදෝපම සූත්‍රයේ, මදුපිණ්ඩික සූත්‍රයේ, රාහුලවාද සූත්‍රයන්හි මනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඒක්ෂණික අවස්ථාව ගැන කතා කරනවා. තවත් ඔකට පුංචි නිදර්ශනයක් දෙනවා. අපි මලගෙවල් වල නිතර යනවා. මලගෙවල් වල නිතර ගියාම කියවෙනවා සම්මුති මරණ, ශනික මරණ, සමුච්ඡේද මරණ කියලා තුනක් වෙනවා. ශනික මරණයක් ඇතනම් ශනික උපතකුත් තියෙන්න ඕන.
එහෙනම් මේ උපත කියන එක බුදුරජාණන් වහන්සේ උපත හා මරණය කියන දෙක විස්තර කරපු තැන් විමසලා බැලුවොත් ආයතනානං පටිලාභෝ ඉදං උච්චතාවසෝ ජාති ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බත්ති khණ්ඩානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ ඉදං උච්චතාවසෝ ජාති. ස්කන්ධය හටගත්තා කියන්නේ ඉපත. මොකක්ද ස්කන්ධය හටගත්තා කියන්නේ? එසත් රූපයත් චක්කු විඥානයත් චක්කු සම්පස්යෙන් වේදනා සංඥා සංකාරات හට ගන්නකොට ස්කන්ධ හටගෙන ආයතනයන් පටිලාභෝ එසත් රූපයත් චක්කු විඥානයත් එක්තෙන් වෙනකොට ජාති ඉදං උච්චතාවසු ඡාති. එතකොට යම් වෙලාවක එසත් රූපයත් වෙන වෙනකොට චක්කු විඥානය නිරුද්ධ වෙනවා, චක්කු විඥානය නිරුද්ධ වෙනකොට චක්කු සම්පස්සය නිරුද්ධයි, චක්කු සම්පස්සය නිරුද්ධ වෙනකොට වේදනා සංඥා සංඛාරයෝද නිරුද්ධ. හටගත් ස්කන්ධයන්ගේ නිරෝධයට කියනවා මරණය කියලා. කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ ජාතිය ගැන එහෙම කතා කරනවා. එතකොට දැන් මෙන්න මේ විදිහට ගත්තාම අපි හැම තිස්සෙම අපට අනාත්ම බව ප්‍රකට වෙන්නේ මෙන්න මේ ස්කන්ධයන්ගේ එහෙම නැත්නම් මේ ආයතනයන්ගේ ප්‍රතිලාභය ආයතන නිරෝධය අපිට ප්‍රකට වෙනවා. එසේ නොමැතිනම් අපි සමස්ත කය සත්වයාය පුද්ගලයාය කියන ආත්ම සංකල්පයේ තුල ඒ කියන්නේ මෝඩකම තුල ලෝභ දේශය යටපත් කරගන්න පුළුවන්. අවිජ්ජාපච්චය සංඛාර. සංඛාර කියලා කිව්වහම පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අනිඤ්ඤාපි සංඛාර කියලා තුනක් තියෙනවා. දැන් මේ සත්වයාය පුද්ගලයාය මමය කියන සංකල්පයට ඇවිල්ලා ඒ මම කියන සංකල්පයේ අවිද්‍යාව මත පිහිටා ඉඳගෙන කෙනෙකුට බලන්න පුළුවන් මේ අසුභය, මේ ආසාරය, මේ දුගදය, මේ පිළිකුල්ය, මේ අනිත්‍යය, මේ අනාත්මය, මේ දුක්ඛය. එතකොට ආත්ම පදනමේ පිහිටා අනිත්‍ය දුක්ඛ අනාත්ම බව බලනවා. මෝඩකමේ පිහිටා පුඤ්ඤාපි සංකාර පහල කරනවා. අපි අවිජ්ජාපච්චය සංකාර. මේ දිහා බලාගෙන මේ නිට්ටයයි, මේක සැබයි, මේක සුඛයි, මේක හොඳයි, මේක මනාපයි කියලා බලනවනම් අපුඤ්ඤාපි සංකාර අවිද්‍යාව ප්‍රත්‍ය. මෙහි ගත්ත පටවියාදී නිමිත්තක් උග්ඝා නිමිති, පටිඝා නිමිති වශයෙන් අරගෙන ධානයට යනවා නම් ආනෙන්ජ සංඛාර. ඒත් සත්‍ය පුද්ගලයා කියන පදනමේ ඉඳක. ඒ නිසා අපිට සත්ව පුද්ගල පදනමේ ඉඳගෙන පුඤ්ඤාපි සංඛාරද අපුඤ්ඤාපි සංඛාරද පහල කරගත හැකියි. අවිද්‍යාව දුරු නොවන බැවින් එය මග නොවේ, එය කුසලයයි කිය යුතුයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා මාර්ග තුනක්. එකක් සග්ඝාවරණද මග්ඝාවරණද වූ මාර්ගයක් තියෙනවා. ස්වර්ගයත් ආවරණය වෙලා නිවනත් ආවරණය වෙලා. තවත් මගක් තියෙනවා සග්ඝාවරණ නොවූ මග්ඝාවරණ වූ මාර්ගයේ නිවන ආවරණයි, ස්වර්ගය ආවරණය වෙලා නැහැ. ඒක නිරාවරණයි. තවත් මාර්ගයක් තියෙනවා සග්ඝාවරණද මග්ඝාවරණද නොවූ. දැන් උච්ඡේද දෘෂ්ටිය සග්ඝාවරණද මග්ඝාවරණද සුගතියත් ආවරණය වෙලා නිවනත් ආවරණය වෙලා. සාස්වත දෘෂ්ටිය සම්මතය තුල එන දේශනා, සම්මුති දේශනා සත්පුද්ගලාත්ම මම මගේය, දෙවියා, බ්‍රහ්මයාය කියන සංකල්පයේ තුල ගොඩ නැගුණු ධර්මතාවය මග්ඝාවරණයි. මග ආවරණය වෙලා. හැබැයි සග්ඝාවරණ වෙලා නැහැ. සුගතිය තියෙනවා. දැන් මේ ආත්ම සංකල්පයේ පිහිටා ඉඳගෙන හෝ මේ අසුභාසාර දුගද පිළිකුල් වශයෙන් බලනවා නම් ඒ කුසල්. ඒ කුසලයට විපාකයක් තියෙනවා සුගතිය. සග්ඝාවරණ වෙලා නැහැ. ඒක ස්වර්ගය ආවරණය වෙලා නැහැ. හැබැයි මග නිවන ආවරණය වෙලා. බුදුහාමුදුරෝ දේශනා කරන ලෝකෝත්තර මග සග්ඝාවරණද නොවූ මග්ඝාවරණද නොවූ
සුගතියත් ආවරණය වෙන්නේ නැහැ, මාර්ගයත් ආවරණය වෙන්නේ නැහැ. ඒක කොහොමද? අපි අර ගත්ත නිදර්ශනයට අනුවම වැළුවොත් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අපිට යමක් පේනවා. පෙනෙන දේ මමයි කියලා හිතාගෙන අනේ මම හරි ස්වરૂපී කියලා අදහසක් ඇති කරගත්තොත්, දිරූපී කියලා අදහසක් ඇති කරගත්තොත්, ඒ පහළ වුණේ ලෝභ සහගත, ද්වේෂ සහගත වූ අපුඤ්ඤාභි සංඛාර. ඒ පෙනෙන දේ මමයි කියලා හිතාගෙන අනේ මේ පෙනෙන දේ අනිත්‍ය වෙනවා, දුකටපත් වෙනවා, මරණයටපත් වෙනවා, මේවා කවදා හරි කුණු වෙලා, ඉදිමිලා, නිල් වෙලා, මහ පොළොවට පස්සලා යටකටු ගොඩක් බවට පත් වෙලා යනවනේ, අනේ අනිත්‍යයිනේ මේවා කියලා පෙනෙන දේ ඇත්ත නොදැන පෙනෙන්නේ මමයි කියලා හිතාගෙන බැලුවොත් පුඤ්ඤාභි සංඛාර. මාර්ගය ආවරණය වෙලා. එහෙම බලනකොට අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි, අසාරයි, මේ හැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සංපස්සේ අනිත්‍යයි, සංපස්සයෙන් අට ගන්න වේදනා සංඥා සංකාර අනිත්‍යයි කියලා මේ ආයතන හයටම මේ අනිත්‍ය අනිත්‍ය වශයෙන් බැලුවත් බලන්නේ මේ පෙනෙන්නේ මමයි කියලා හිතාගෙන නම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි මේ සංඛාර. ඒ නිසා මග වෙහිලයි අවිද්‍යා නිරෝධයෙන් නෙමෙයි. අවිද්‍යාව නිරෝධ කරන පිළිවෙත එතන නේ. ඒ නිසා යම් කෙනෙක් පෙනෙන දෙහි ඇත්ත දකින්න, පෙනෙන දෙහි ඇත්ත අනිත්‍ය දකිනවා නම්, පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න දෙහි ඇත්ත දකිනවා නම්, අනිත්‍ය දකිනවා නම්, අනාත්ම බව දකිනවා නම්, අන්න එයා සග්ගාවරණද නොවූ, මග්ගාවරණද නොවූ ප්‍රතිපදාවක ඉන්නවා. ඒකට මාර්ගය කියලා කියනවා. එනිසා සම්මත කය තුල රූපස්කන්ධයේසේ සලකා බලන එක හොඳයි, නරක නෑ, හොඳයි. හැබැයි එය මාර්ගය නම් නොවේ. මාර්ගය අපි සකසාගත යුතුයි, සොයාගත යුතුයි කියන එක මතක තියාගන්න. ඒක තවදුරටත් ප්‍රශ්නයක් නම්, ඒක අපහැදිලි නම් තවදුරටත් අහන්න විමසන්න පුළුවන්. අපහැදිලි වුණා නම් නැවත අහන්න. තව ප්‍රශ්නයක් මගෙන් ඇහුවා, මම එතකන් ඒකට උත්තරයක් දෙන්නම්. සතර විපල්යාස පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා කිව්වා. ලෝකයේ තියෙන සැබෑව යථාර්ථය තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන ධර්මතාවය. බුදුදහමට අන්‍යාගමිකයන්ගෙන් පමණක් නෙවෙයි, බෞද්ධයන් කියා ගන්නා බොහෝ දෙනාගෙනුත් තියෙන වැරදි කල්පනයක් තමයි බුදුදහම අසුභවාදී දහමක් කියන එක. නිතරම අසුභ වශයෙන් බලන අසුභවාදී ආගමක්ය. ඒක මොකද්ද ඒකට කියන්නේ දැන් වර්තමානයේ ධනාත්මක නෙවෙයි ඍණාත්මක සංකල්පයක් තමයි ඒකෙන් කියන්නේ කියලා. ඇත්තට බුදුදහම සුභවාදීද නොවේ, අසුභවාදීද නොවේ. බුදුදහම කිනම්වාදීද? යථාර්ථවාදී. බුදුහාමුදුරෝ යමක්ද පවතින්නේ, පවතින දේ පෙන්නලා තියෙනවා. ලෝකේ 아무තු දෙයක් මවලා පෙන්නලා නැහැ. තියෙන දේ තමයි පෙන්නලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ ලෝකයේ පිරිසිඳ දකිමින් ඇත්ත ඇති සැටියෙන් දැනගත්ත ලෝකය කියන්නේ මොකක්ද කියලා. ලෝකය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහට. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසට මේකට කියන ලෝකය කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම මේවට කියනවා ලෝකය කියලා. එතකොට මේ ලෝකයේ ස්වභාවය තමයි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අසුභ වූ බව තමයි. දැන් අපි නමුත් මේ ඇත්ත මත පිහිටලා නෙවෙයි අපි ලෝකයේ තුල දැනට කටයුතු කරන්නේ. මේ ලෝකයේ නিত্য වූ, සුඛ වූ, ආත්ම වූ, සුභ වූ දේ ඇත කියන. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ යම් කෙනෙකු
නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි කියන යම් සංකල්පයක් වේනම් එය විපල්යාසයකි. විපල්යාස කියලා කියන්නේ වරදවා ගැනීම. වරදවා ඇති කරගත්ත පිළිගැනීම. අනිත්‍ය දේ නිට්ටයයි කියලා අරගෙන තියෙනවා. දුක් දේ සැපයි කියලා අරගෙන තියෙනවා. අනාත්ම දේ ආත්මයි කියලා අරගෙන තියෙනවා. අසුබ දේ සුභයි කියලා. මේ ගත්ත ගැනීම වැරදි බුදුහාරු දේශනා කරනවා. බලන්න ඇත්ත මොකක්ද කියලා. ඇත්ත ඇති සැටියෙන් බලනකොට අපිට ලැබෙන උත්තරය තමයි සැබෑව යථාර්ථය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ධර්ම. ඒ සතර විපල්යාසයන් දුරු කිරීම සඳහාමයි සතර සතිපට්ඨානයක් පැනෙන්නේ. කායානුපස්සනාව වඩනකොට අසුභ කියන යථාර්ථය අපට පැහැදිලි කරලා දෙනවා සුභ කියන සංකල්පය දුරු වෙමින් වේදනානුපස්සනාව වඩනකොට අපට සැබෑවට ඒ නිසි විදියකට වඩනවා නම් සැපයි කියලා ඇති කරගත්ත සංකල්පයේ බිඳ වැටෙමින් දුකයි කියන යථාර්ථයට එනවා.